මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. ජාතියේ සංනිවේදකයා විශ්වාසය සමග පෙරට. උදෑසන 6යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති සංස්කරණය මොහාන් පෙරේරා, ප්‍රකාශය නිශාන්ති සල්පිටි කෝරාල. සංචරණ සීමා අද රාත්‍රී 10 සිට සිකුරාදා අලුයම තෙක්. සංචරණ සීමා කාලයේදී සේවයට නොපැමිණි විධායක ශ්‍රේණී රාජ්‍ය නිලධාරීන් පිරිසක් වාහන දීමනාව සහ ඉන්ධන දීමනාව ලබාගෙන ඇති බවට හෙළිදරව්වක්. මහවැලි කලාපවල බීජ නිෂ්පාදනයට විශේෂ වැඩපිළිවෙලක්. දිස්ත්‍රික් මට්ටමින් කාබනික පොර නිපදවීමේ දැවැන්ත වැඩසටහනක්ද ක්‍රියාත්මකයි. දඩ වශයෙන් නියම කළ රුපියල් කෝටි 6,300ක් රේගුවට ලැබීම ප්‍රමාද වෙයි. ගැබිනි කාන්තාවන්ට සයිනෝෆාම් එන්නත ලබාදීම කඩිනම් කරන්නයි ඉල්ලීමක්. ගෙවුණු සතියේ දකුණු ආසියාවේ කොවිඩ් මරණ වැඩියෙන්ම සිදු වූ සිව්වන රට ශ්‍රී ලංකාවයි. ඇස්ට්‍රාසෙනෙකා පළමු මාත්‍රාව ලෙස ලබාගත් ජර්මන් චාන්සලවරිය දෙවන මාත්‍රාව ලෙස මෝඩර්නා එන්නත ලබා ගනී. ශ්‍රී ලංකා එංගලන්ත ප්‍රථම ඕවර 20-20 ක්‍රිකට් තරගය අද රාත්‍රී 11ට ප්‍රථම වතාවට කාන්තා විනිසුරුවරියක්ද තරගේ විනිසුරු කටයුතු වලට. ජාත්‍යන්තර ඔලිම්පික් සැමරුම් දිනය අදයි. ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී මත්පැන් තහනම්. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන්. ඉකුත් දින කිහිපේ ඉවත් කර තිබූ සංචරණ සීමා අද රාත්‍රී 10 සිට ලබන සිකුරාදා අලියම 4 තෙක් යලි ක්‍රියාත්මක බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි. හෙටට යෙදී ඇති පොසොන් උත්සවයේ නිමිත්තෙන් ජනතාව ඒකරාශී වීම වැළැක්වීම සඳහා මෙම පියවර ගෙන තිබේ. මේ නිසා අත්‍යවශ්‍ය සේවා හැර අනෙකුත් අයට නිවසින් බැහැරවීම තහනම්ය. මේ අතර දකුණු ආසියානු කලාපයේ පවතින කොවිඩ් ව්‍යාප්තිය නිසා ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකට ඉතාලියට ඇතුළු වීමට තිබූ ගුවන් මගේ තහනම තවත් සති 5කින් දීර්ඝ කර තිබේ. ඒ අනුව එම තහනම නිමාවන්නේ ලබන මාස 30 වෙනිදායි. කෙසේ වුවත් මෙම තහනම ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශය යන රටවලට ඉතාලි පුරවැසියන්ට යන එරට පුරවැසි භාවය ලබා සිටින අයට බල නොපායි. එමෙන්ම ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂ අවසරෙන් මානසික හා සෞඛ්‍ය හේතුන් මත ශ්‍රී ලාංකිකයින්ටද ඉතාලියට යා හැකියි. සංචරණ සීමා කාලයේදී සේවයට නොපැමිණි විධායක ශ්‍රේණී රාජ්‍ය නිලධාරීන් පිරිසක් වාහන දීමනාව මෙන්ම ඉන්ධන දීමනාවද ලබාගෙන ඇති බව වාර්තා වෙයි. රාජ්‍ය සේවයේ විධායක නිලධාරීන්ගේ මූලික වැටුපට අමතරව තවත් විවිධ දීමනා හිමි වෙයි. කොවිඩ් වසංගත තත්ත්වය නිසා පසුගිය මාස කිහිපේ බොහෝ කටයුතු මන්දගාමීව පැවතිනි. වැඩි පිරිසක් නිවෙස්වල සිට රාජකාරී කිරීම දක්නට ලැබිනි. තවත් බොහෝ දෙනෙක් දිගු කලක සිට කිසිදු රාජකාරියක් නොමැතිව නිවසට වී මුළු වැටුපම ලබා ගනී. ඒ සඳහා රජයට විශාල මුදලක් වැය විය. රාජ්‍ය සේවයේ ලක්ෂ 15ක් පමණ සිටිති. ඉන් 5% විධායක නිලධාරියෙහු වෙති. ඔවුන්ට රුපියල් 50,000ක වාහන දීමනාවක් සහ රුපියල් 19,000ක ඉන්ධන දීමනාවක් හිමි වෙයි. සේවය කරන ආයතනයේ වාහන පහසුකම් ලබා නොගන්නා ඔවුන්ගේ ඇතැමුන් මෙම රුපියල් 69,000ක් වූ මුදල ලබා ගනී. මෙම දීමනා සඳහා මාසකට දල වශයෙන් රජයට රුපියල් කෝටි 50කට ආසන්න මුදලක් වැය වෙයි. මේ අතර ඇතැම් ආයතනවල රාජ්‍ය සේවකයින් ප්‍රවාහන පහසුකම් නොමැතියයි පවසා නිවසටම වී සිටින අතර තවත් පිරිසක් ඉන්ධන දීමනාවක්ද නොමැතිව රාජකාරී කටයුතු සඳහා අඛණ්ඩව සේවයට වාර්තා කරන ආකාරයක්ද දක්නට ලැබෙයි. කෙසේ වුවද සියල්ලන්ටම සමාන වැටුප් හිමි විය.
මහවැලි කලාප 10ක සිදු කරන සියලු කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය බීජ මහවැලි ගොවිපළ 17න් බාහිර ගොවීන්ගෙන් එකතුවෙන් නිෂ්පාදනය කිරීමට මහවැලි අධිකාරිය බලාපොරොත්තු වෙයි. ආනයනය සීමා කර ඇති භෝග වර්ග වාණිජ මට්ටමින් වගා කෙරෙයි. බීලූණු, සෝයා, උඳු, කව්පි, කුරක්කන්, මුං ඇට, බඩඉරුඟු, රටකජු, මිරිස්, තල, කහ සහ ඉඟුරු එම භෝග වේ. ඉදිරි යලකන්නේ හෙක්ටයාර 14500ක මේවා වගා කෙරෙයි. මහවැලි බල ප්‍රදේශයේ කොම්පෝස්ට් පොහොර අවශ්‍යතාව මෙට්‍රික් ටොන් මිලියන 1.3කි. නිෂ්පාදන ඉලක්කය මෙට්‍රික් ටොන් මිලියනයකි. සුවිශේෂී ඉලක්කගත වැඩසටහන සඳහා හිඟ මෙට්‍රික් ටොන් ලක්ෂ 3ක් සපුරා ගැනීම. මිලඟ කන්නේ සිට රසායනික පොහොර භාවිතය නතර කිරීමත් සමග කෑගල්ල දිස්ත්‍රික්කයේ කාබනික වගාව ප්‍රචලිත කිරීමේ අභියෝගයට සාර්ථකව මුහුණ දෙන බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතා කියයි. ඊට ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 11ක ගොවිජන සේවා බල ප්‍රදේශ 14ක් සම්බන්ධ කරගනිමින් කාබනික පොහොර නිෂ්පාදනය කෙරෙයි. මෙම ක්‍රියාවලියට මුල්‍ය ආයතනද සම්බන්ධ කරගනිමින් ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කෙරේ. සමෘද්ධි වැඩසටහනද එක් කරගෙනේ. එමින්ම කාර්මික සංවර්ධන මණ්ඩලය, කුඩා ව්‍යාපාර අංශය, ව්‍යවසාය සංවර්ධන අධිකාරිය සම්බන්ධ කරගන්නා අනෙකුත් ආයතනයි. කාබනික පොහොර නිෂ්පාදනය සඳහා අපි විශේෂයෙන්ම ගොවිජන සේවා බල ප්‍රදේශ 14ත් ඒ වගේම කාර්මික කොට්ටාස 11 සම්බන්ධ කරගැනීමෙන් විශේෂ වැඩසටහනක් දැන් ක්‍රියාත්මක කරන සැලසුම් කරලා තිබෙනවා. අපි මේ මුල් පියවර විදියට 25 වෙනි දින 11:00 අපි ගරු ආණ්ඩුකාරතුමාත් ඒ වගේම දිස්ත්‍රික්කයේ රාජ්‍ය අමාත්‍යතුමාලා ගරු කනකයරත්නතුමා, තාරක බාසුමැතිතුමා ප්‍රමුඛ දේශපාලන අධිකාරියත්, පාසල් ලේකම්වරු, කුෂිකර්ම ක්ෂේත්‍ර සම්බන්ධ ගොවිජන සේවා කුෂිකර්ම පොහොර ලේකම් කාර්යාලය, අපනයන කුෂිකර්ම සමුද්‍රය ඇතුළු මේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් සුවිශේෂ වැඩසටහනක් පවත්වලා දිස්ත්‍රික්කයට අදාළ සැලසුම් අපි සකස් කරන්න පියවර ගන්නවා. අපි මේ අභියෝගයට මුහුණ දීම සඳහා අපේ දිස්ත්‍රික්කයේ කුෂිකර්ම ක්ෂේත්‍රයට අදාළ සියලු නිලධාරීන්වත් ඒ වගේම පාසල් ලේකම්තුමාලාත් කැපවීමෙන් කටයුතු කරන්න මේ වෙන විටත් ඒගොල්ලන් කැමැත්ත සහ ඒ අවශ්‍ය කටයුතු කරමින් පවතිනවා. ඒ නිසා අපි අපේ දිස්ත්‍රික්කයේ අවශ්‍යතාවය සම්පූර්ණ කරන්න විශේෂයෙන් අපේ දිස්ත්‍රික්කයේ වර්ෂයකට ගත්තොත් කාබනික පොහොර අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් ලක්ෂ 5ක් පමණ වෙනවා. මේක අපිට තිබෙන අභියෝගයක්. ඒ අභියෝගය ජයග්‍රහණය කරන්න අපි කටයුතු කරමු. කොළඹ දිස්ත්‍රික්කයේද පුළුල් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා කීවේය. ඊට අදාළ සාකච්ඡා ඉකුත් සති කිහිපයේ පැවැත්විනි. කාබනික පොහොර නිෂ්පාදනය සඳහා උනන්දු වන ගොවීන්ට කෘෂිකර්ම පර්යේෂණ සහකාර සංවර්ධන නිලධාරීන්ගේ සහාය ලබා දෙනු ඇත. කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රධාන වශයෙන් කෘෂිකර්ම කටයුතු සිදුවෙන සීතාවක, කඩුවෙල, හෝමාගම, කොළොන්නාව, සැස්බෑව, මහරගම කියන ප්‍රාදේශීය ලේකම් කොට්ටාස කේන්ද්‍ර කරගනිමින් මේ වෙනකොට විශේෂයෙන්ම අපේ කෘෂිකර්ම නිලධාරීන්, සායක පළාත් සභා කෘෂිකර්ම ලේකම්තුමා, කෘෂිකර්ම ශේෂ්ඨ අදාළ එම කොට්ටාසවල ප්‍රාදේශීය සංවර්ධන කමිටුවට ගරු සභාපතිතුමා ඇතුළු මහජන නියෝජිතතුන් සම්බන්ධ කරගෙන දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වුවා. කෘෂිකර්ම පර්යේෂණ සහකාර නිලධාරීන් සහ අනෙකුත් ගොවි සමිතිවල නියෝජිතයින්ගේ සහභාගීත්වය. මේ සාකච්ඡා ඇත්තටම දැනුවත් කිරීමේ සාකච්ඡාවකට වඩා උනේ කාබනික පොහොර ප්‍රචලිත කිරීම සහ යෙදවීමේ ඓතිහාසික තීන්දුව යථාර්ථයක් කිරීමේදී ගොවීන් මුණ දෙන ගැටලු මොනවද, නිලධාරීන් මුණ දෙන ගැටලු මොනවද කියන එක අප හඳුනා ගන්න. මේ වෙනකොට අපි කොළඹ දිස්ත්‍රික්කයේ හඳුනගෙන තියෙනවා කොයිතරම් ප්‍රමාණයක් අපිට අවශ්‍ය වෙනවද කාබනික පොහොර. ඒ කාබනික පොහොර අවශ්‍යතාවය අපි කොහොමද සපුරගන්නේ කියන පිළිබඳව හොඳ අවබෝධයකින් තමයි සියලුම නිලධාරීන් බිම්මට්ටමට යන පවා නිලධාරීන් පවා අවබෝධයක් තියෙනවා. මේ වන විට රේගුව දඩ වශයෙන් අයකර ගැනීමට නියම කළ රුපියල් කෝටි 6,300ක මුදලක් රජයට අහිමි වී ඇතැයි වාර්තා වෙයි. ඉකුත් වසර 5කට අධික කාලයක් තිස්සේ පැන වූ දඩ මුදල් අදාළ පිරිස් නොගෙවීම ඊට හේතුවයි. එම දඩ මුදල් නියම කෙරුණු පිරිස් ඊට එරෙහිව ගොනු කළ නඩු හේතුවෙන් මෙම මුදල අහිමි වී තිබේ. භාණ්ඩ නීති විරෝධී ලෙස ආනයනය කරන්නන් සහ අපනයනකරුවන් රේගු දඩ මුදල් ගෙවීම මගහැරීමට නීතිය යොදා ගැනීම පුරුද්දක් කරගෙන ඇති බව රේගුව සඳහන් කරයි. රේගු විභාග අවසානයේ දඩ නියම කිරීමෙන් පසු මෙම පිරිස් අධිකරණයේ නඩු පැවරීම සිදු කරයි. එම නඩු දිගින් දිගටම කල්යාම හේතුවෙන් රජයට මෙසේ ආදායම අහිමි වී තිබේ. නීති විරෝධීව කසල තේ අපනයනය, බීඩිකොළ ආනයනය ඇතුළු භාණ්ඩ සම්බන්ධයෙන් විශාල දඩ මුදලක් පනවා තිබේ. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. දැන් HDFC බැංකුවෙන් EPF ණය තොරතුරු හා සේවාවන් SMS එකකින්.
නැවතත් ප්‍රවෘත්ති ගැබින් කාන්තාවන් සඳහා කොවිඩ් එන්නත් කරන වැඩපිළිවෙල කඩිනම් කිරීමේ අවශ්‍යතාව ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය පෙන්වා දෙයි. මෙම වැඩසටහන අගෝස්තු 14 වෙනිදා වන විට නිමා කළ යුතුයයි එම ආයතනය පෙන්වා දෙයි. මේ වන විට වෛරසය ආසාදනය වූ ගැබිනි කාන්තාවන් 10 දෙනෙකු පමණ මිය ගොස් තිබේ. ඊයේද මාවනැල්ලේ පදිංචි 30 හැවිරිදි ගැබිනි කාන්තාවක් මිය ගොස් තිබේ. අරනායක ඥාති නිවසක සිටි ඇය 21 වෙනිදා හදිසි රෝගාතුර වීම හේතුවෙන් මාවනැල්ල මූලික රෝහලට ඇතුළත් කර තිබේ. ඇයට කළ PCR පරීක්ෂාවෙන් කොරෝනා වැළඳී ඇති බව තහවුරු විය. මේ වන විට සයිනෝෆාම් එන්නත ලෝක සෞඛ්‍ය සංවිධානය ගැබිනි කාන්තාවන්ට අනුමත කර තිබේ. ඉකුත් සතියේ දකුණු ආසියාවේ කොවිඩ් මරණ වැඩියෙන්ම සිදු වූ සිව්වන රට වූයේ ශ්‍රී ලංකාවයි. ඉන්දියාව, ඇෆ්ගනිස්තානය, බංග්ලාදේශය, ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටි භූතානයෙන් කිසිදු මරණයක් මේ සතියේ වාර්තා වී නොමැත. ගිනිගත් නෞකාවෙන් සිදු වූ හානියට වන්දි ලබා ගැනීමෙන් පසු පළමුවෙන්ම ධීවර කටයුතුවල යෙදී සිටි අයට වන්දි පිරිනමන බව රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා කියයි. මෙවන විට හානියට පත් ධීවර බෝට්ටු හා දැල් ආදියට වන්දි මුදල් ගෙවීම සිදු වෙයි. එම සහන ලබා ගැනීමට අයදුම් කිරීමට ලබා දී ඇති කාලය දීර්ඝ කර තිබේ. හානි සිදු පාර්ශව හඳුනා ගැනීමේ කටයුතු සෑම සතියකම සිදු වෙයි. ඇමති රෝහිත අබේ ගුණවර්ධන සහ රාජ්‍ය අමාත්‍යවරුන් වන නාලක ගොඩහේවා කංචන විජේසේකර යන මහත්වරු ඒ සම්බන්ධයෙන් නිලධාරීන් සමග සාකච්ඡා කරති. සිදුවී ඇති හානිය වෙන වෙනම ගණනය කර වාර්තා කිරීමට අනුකම්පිත පත් කර තිබේ. මෙම නැව එම ස්ථානයෙන් ඉවත් කිරීමට අදාළව නැව් සමාගමට දැනුම් දුන්නත් ඊට ඔවුන්ගේ උනන්දුවක් දක්නට නොලැබේ. ඒ බව සිංගප්පූරු රජයට දැනුම් දී තිබේ. නාරා ආයතනය පැති කිහිපයක් ඔස්සේ පර්යේෂණ කටයුතු සිදු කරමින් සිටි. එහි මූලික වාර්තාව මේ සතියේ ඉදිරිපත් කිරීමට නියමිතයි. එක්සත් ජාතික පක්ෂයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා අද රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දිවුරුම් දීමට නියමිතයි. ඔහුට විපක්ෂයේ ඉදිරි පෙළ අසුනක් හිමිවීමට නියමිත බව වාර්තා වේ. මහනුවර පල්ලේකැලේ ශ්‍රී ලංකා ජාත්‍යන්තර බෞද්ධ විද්‍යායතනය වියට්නාමේ බෞද්ධ විශ්වවිද්‍යාලය සමග අවබෝධතා ගිවිසුමකට එළඹෙයි. මෙම ගිවිසුමේ ප්‍රධාන අංගයක් වන්නේ ආයතන දෙක අතර වාර්ෂිකව බෞද්ධ සමුළුවක් පැවැත්වීමයි. ආගමික අධ්‍යාපනය, සංස්කෘතික සහයෝගිතාව, ශිෂ්‍ය හුවමාරු වැඩසටහන්, වියට්නාමේ බෞද්ධ භික්ෂුන් වහන්සේ සහ මෙරට නිකාය සතරේ භික්ෂුන් වහන්සේ අතර සබඳතා ගොඩනැගීම මෙහි තවත් අරමුණිය. ඊළඟට ප්‍රමුඛ පුවත. දැන් HDFC බැංකුවෙන් EPF ණයතොරතුරු හා සේවාවන් SMS එකකින් රාජ්‍ය හා පෞද්ගලිකංශයේ රැකියාවේ නියුතු ඔබ කොහේ සිටියත් EPF ණයතොරතුරු හා සේවාවන් ලබා ගැනීම සඳහා කළ යුත්තේ EPF හිස්තැනක් නම හා ප්‍රදේශය සඳහන් කර 071-800-999ට SMS එකක් එවීම පමණයි. HDFC බැංකුව ඔබ අප සුරකින්න බැංකුව. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. කොවිඩ් රෝගීන් වෙනුවෙන් භාවිතය සඳහා ශ්‍රී ලංකා රතකුරුස සමාජය ඔක්සිජන් සාන්ද්‍රණ උපකරණ 100ක් අගමැති මහින්ද රාජපක්ෂ මහතාට ඊයේ භාර දුන්නේය. මෙරට රතකුරුස සමාජයේ ඉල්ලීම පරිදි සිංගප්පූරු රතකුරුස සමාජයේ මේවා ප්‍රදානය කළේය. ඉදිරි සති කිහිපයේදී තවත් රටවල් කිහිපයක රතකුරුස සමාජ මගින් වෛද්‍ය උපකරණ රැසක් මෙරටට ලැබීමට නියමිත බව එම සමාජයේ ශ්‍රී ලංකා සභාපති ජගත් අබේසිංහ මහතා කියයි. මේ අතර ලෙබනනය හා සිරියාවද කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රයෝජනය සඳහා වෛද්‍ය උපකරණ රැසක් පරිත්‍යාග කර තිබේ. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙන ආවේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. සත්‍යයේ හඬ අවධානය පිණිසයි.
වෘත්තීය අධ්‍යාපන ආයතනවල කාර්මික අධ්‍යාපනයේ නිරත වන සෑම සිසුවෙකුටම වැඩබිමේදී සුරක්ෂිතව තම ප්‍රායෝගික ක්‍රියාකාරකම්වල යෙදීම සඳහා ආරක්ෂිත ඇඳුම් කට්ටලයක් නොමිලේ ලබා දීමට නිපුණතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය සූදානම් වෙයි. ඇඳුම් කට්ටල 30,000ක් ඒ සඳහා අවශ්‍යය. ඒවා වඩාත් ප්‍රමිතියෙන් හා උසස් තත්ත්වයෙන් නිෂ්පාදනය කිරීම ශ්‍රී ලංකා යුද හමුදා විසින් සිදු කරනු ලැබේ. ඉන් කොටසක් ඉකුද්දා රාජ්‍ය අමාත්‍යංශයට භාර දෙනු ලැබීය. විදෙස් පුවත් ජර්මානු චාන්සලර් ඇන්ජලා මර්කල් මහත්මිය කොරෝනා එන්නතේ දෙවන මාත්‍රාව ලෙස ලබාගෙන ඇත්තේ ඇමරිකාවේ නිෂ්පාදිත මෝඩර්නා එන්නතයි. ඇය පළමු මාත්‍රාව ලෙස ඉකුත් අප්‍රේල් මාසයේ ලබාගෙන තිබුණේ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකාය. විශේෂඥයින් පෙන්වා දෙන්නේ කොවිඩ් එන්නත මිශ්‍ර මාත්‍රාවක් ගැනීම හොඳ අදහසක් විය හැකි නමුත් ඒ පිළිබඳව නිශ්චිතව යම් දෙයක් පැවසීම ඉක්මන් වැඩි බවයි. මාර්තු මාසයේදී ජර්මනිය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක්ම රුධිරය කැටිගැසීම් මරණ කිහිපයක් වාර්තා වූ නිසා එම රටවලින් ඇස්ට්‍රාසෙනෙකා භාවිතය ඉවත් කෙරුණි. ජර්මනියේ එන්නත් වැඩපිළිවෙල මුලදී මන්දගාමී තත්ත්වයක් පෙන්නුම් කළද මෑත සතිවලදී එන්නත් කිරීම වේගවත් වී තිබේ. ඇෆ්ගනිස්තානයෙන් අමරිකාව ඇතුළු විදේශ හමුදා ඉවත්වීමට පටන් ගැනීමත් සමග තලේබාන් සටන්කාමින් දිස්ත්‍රික්ක ගණනාවක් අත්පත් කරගන්මින් සිටින බව වාර්තා වෙයි. මේ නිසා ජගත් සංවිධානය තලේබාන් සංවිධානයට අනතුරු ඇඟවීම සිදු කර තිබේ. ඉකුත් මැයි මාසයේ සිට දිස්ත්‍රික්ක 370න් 50ක බලය කැරලිකරුවන්ගේ භාරයට ගෙන තිබේ. එරට සිටින එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත ඩෙබෝරා ලියෝන්ස් ජගත් ආරක්ෂක මණ්ඩලයට පවසා ඇත්තේ මේ දරුණු තත්වයක ආරම්භයක් බවයි. මේ නිසා ඇමරිකාව ඇතුළු බොහෝ රටවල ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලු පැන නගින බව ඇය පෙන්වා දෙයි. සැප්තැම්බර් 11 වෙනිදා වන විට ඇමරිකාව සහ නෙටෝ භටයන් සම්පූර්ණයෙන්ම ඇෆ්ගනිස්තානයෙන් ඉවත්ව යාමට නියමිතයි. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් වසර 2030 වන විට නාවික යාත්‍රා 12ක් මෙරට අවශ්‍යතාව වෙනුවෙන් නිෂ්පාදනය කිරීම බෝට්ටු ගොඩනැගීමේ තාක්ෂණය වැඩිදියුණු කිරීමේ ආයතනයේ අපේක්ෂාවයි. කළමනාකාර අධ්‍යක්ෂ ගාමිණී හේරත් මහතා පැවසුවේ ඊට සමගාමීව නැංගුරම් 1200ක් සහිත ජාලයක්ද දිවයින පුරා මුහුදු තීරයේ පිහිටවන බවයි. ශ්‍රී ලංකාවේ විනෝදාත්මක බෝට්ටු සංචාරයේ මෑන් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සංවිධානය කළ වැඩසටහනකදී ඔහු මේ බව පැවසීය. මේ වන විට තායිලන්තයේ ෆූකට් දූපත, ඉන්දුනීසියාවේ බාලි, ඉන්දියාවේ අන්දමන් දූපත් සහ මාලදිවයින් දූපත් මෙම සංචාරක බෝට්ටු සේවාවෙන් විශාල ආදායමක් උපයයි. එහෙත් මෙරට දූපත් ආශ්‍රිතව එවැනි පුළුල් සංචාරක වැඩසටහනක් මෙතෙක් ක්‍රියාත්මක නොවේ. ක්‍රීඩා පුවත් එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර ප්‍රථම ඕවර 20-20 ක්‍රිකට් තරගය අද රාත්‍රී 11ට කාඩිෆ්හේදී ආරම්භ වෙයි. මෙම තරගයේ විශේෂත්වය වන්නේ එංගලන්ත පිරිමි කණ්ඩායම වෙනුවෙන් ප්‍රථම වතාවට විනිසුරුවරයෙකු වශයෙන් එරට කාන්තා විනිසුරුවරියක වන සෝයි රෙඩ්ෆර්න් ක්‍රියා කිරීමයි. ඇය තරගයේ සිව්වන විනිසුරු වශයෙන් ක්‍රියා කරනු ඇත. මෙය තමන්ට ලැබුණු විශාල අත්දැකීමක් බව ඇය පෙන්වා දෙයි. මෙතෙක් ඇය කාන්තා අන්තර්ජාතික ක්‍රිකට් තරගවලදී පමණක් නිත්‍ය විනිසුරුවරියක වශයෙන් ක්‍රියා කළාය. අද තරගයට එක්වන එංගලන්ත කණ්ඩායමේ පිතිකරු ලැයිස්තුව ඉතා ප්‍රබලය. බොහෝ දුරට අද තරගය සඳහා ශ්‍රී ලංකා පිළ වෙනුවෙන් පිතිකරුවන් 6 දෙනෙකු එක්වනු ඇත. 3 ඉරියව් ක්‍රීඩකයන් 2 දෙනෙකුද නිත්‍ය පන්දු යවන්නන් 3 දෙනෙකුද තරගයට ක්‍රීඩා කරනු ඇතැයි නායක කුසල් ජනිත් පෙරේරා ඊයේ සඳහන් කළේය. නායකයා ලෙස ඔහු කණ්ඩායමේ 3 වන ස්ථානයේ ක්‍රීඩා කරනු ඇත. ආරම්භක පිතිකරුවන් වන්නේ ධනුෂ්ක ගුණතිලක සහ අවිෂ්ක ප්‍රනාන්දුය. ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ තරග පැවැත්වෙන ස්ථානවලදී මත්පැන් වර්ග පානය තහනම් කිරීම සම්බන්ධයෙන් සලකා බලමින් සිටින බව තරග සංවිධායකයෝ කියති. වෛද්‍යවරුන්ගෙන් මේ පිළිබඳව සැලැස්ම සමාලෝචනය කරන ලෙස ඉල්ලීමක් කර ඇතැයි තරග සංවිධායක කමිටුවේ සභාපති හෂිමොටෝ සීකෝ මහත්මිය කියයි. වේදිකාවල ආහාර ගැනීම සහ විවිධ පාන වර්ග භාවිත කිරීම සම්බන්ධයෙන් ප්‍රේක්ෂකයන් ක්‍රියා කළ යුතු ආකාරය සඳහා මාර්ගෝපදේශ ළඟදීම නිකුත් කෙරෙයි.
තරඟ පැවැත්වෙන ස්ථානවල ක්‍රීඩාගාර ප්‍රේක්ෂකයින්ගෙන් 50% සඳහා වෙන් කෙරෙයි. මේ අතර ටෝකියෝ නගරාධිපති කොයිකෝ යුරිකෝ අධික වෙහෙස හේතුවෙන් මේ සතියේ රාජකාරි වලින් ඉවත්ව ඇත. එම නිසා උප ආණ්ඩුකාර තාරාවෝ මිට්සුචිකා වැඩබලන ආණ්ඩුකාරවරයා ලෙස ක්‍රියා කරනු ඇත. මේ අතර ජාත්‍යන්තර ඔලිම්පික් සමරු උත්සවය අද පැවැත්වෙයි. මේ නිමිත්තෙන් වැඩසටහන් කිහිපයක් සංවිධානය කර ඇතැයි ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතා කියයි. වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්වෙන මෙම අවස්ථාවට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ ප්‍රධානීහුද එක් වෙති. මරියෝ ආනන්ද මහතා නිර්මාණය කළ ඔලිම්පික් ගීතය එළිදැක්වීමද අද සිදුවෙයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ NSB ගෞරව ප්‍රශංසා. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉතිරි කිරීමේ බැංකුව. මෙරට ආටමියා මාළු ආහාර නිපදවන එකම නිෂ්පාදකයා වන්නේ ලංකා සෝල්ට් සමාගමයි. මෙම මසුන් සඳහා ගෝලීය වශයෙන් විශාල වෙළඳපළක් පවතින බැවින් ඊට පිවිසීම සමාගමේ මීළඟ අපේක්ෂාව බව සභාපති නිශාන්ත සඳබරණ මහතා කියයි. මෙම මෙහෙයුම වන්නේ හම්බන්තොට පිහිටි ලුණුලේවායේ අක්කර 10ක් පමණ වෙන් කර තිබේ. ඉදිරියේදී එය අක්කර 50 දක්වා පුළුල් කෙරේ. ලෝකයේ මිනි ආර්ථික වටිනාකම ඩොලර් බිලියන 4 ඉන් කොටසක් ශ්‍රී ලංකාවට සතු කර ගැනීම බලාපොරොත්තුවයි. මේ වන විට මසකට මෙම මසුන්ගෙන් ටින් 1500ක් නිෂ්පාදනය කරනු ලැබේ. ටින් එකක මිල ශ්‍රී ලංකා මුදලින් රුපියල් 1700ක් පමණ වෙයි. ඇමරිකාව, රුසියාව, කසක්ස්ථානය සහ චීනය ආටමියා මත්ස්‍යන් ලෝක වෙළඳපළට සපයන ප්‍රධාන සැපයුම්කරුවෝ වෙති. ඊට අමතරව තායිලන්තය, වියට්නාමය, බ්‍රසීලිය යන රටවල් ඊට එක් වී තිබේ. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ රට වෙනුවෙන් විශිෂ්ට සේවයක් සිදු කළ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වූ ඔබට පිදෙන උත්තමාචාරයක් ලෙස ජාතික ඉතිරි කිරීමේ බැංකුව NSB ගෞරව ප්‍රශංසා හඳුන්වා දුන්නා. දැන් NSB ගෞරව ප්‍රශංසා සමගින් 6.75ක අවම පොලියක් යටතේ මිලියන 5ක් දක්වා ණය මුදලක් පැය දෙකකින් ලබා ගන්න. ශ්‍රාමික රාජ්‍ය සේවක ඔබට වයස අවුරුදු 75 දක්වා ගෙවීමේ පහසුකම්ද සහිතයි. ග්‍රිබ් වාර්තා අනවශ්‍යයි. NSB ගෞරව ප්‍රශංසා ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉතිරි කිරීමේ බැංකුව. මධ්‍යයේ වුවද තම ආයතනයේ ව්‍යාපාරික කටයුතු සිව්වනකාරත්වය වන විට සාර්ථක විය හැකි බව බ්ලූ ඩයමන්ඩ් ජුවලරි ආයතනයේ ප්‍රධාන විධායක මනේන්ද්‍රී ගමගේ මහත්මිය කියයි. 1961 ආරම්භ එම ආයතනය කොළඹ කොටස් වෙළඳපොලේ ලැයිස්තුගත සමාගමකි. ඉකුත් වසරේ අවසන් කාර්තුවේදී තම ආයතනයට රුපියල් මිලියන 12ක ලාභයක් අත්කර ගැනීමට හැකි වූ බව ඇය පැවසුවාය. ආර්ථික පුවත් ආවරණය ඔබේ ඕනම අවශ්‍යතාවයකට සුදුසු මූල්‍ය විසඳුම් දෙන එන අය දියුණු වෙන අය එන LOC සමග එන්න දියුණු යුතුකම් වගකීම් එක්ක සල්ලි ඉතුරු කරන්න ලේසියි. ඔබේ ස්ථාවර තැන්පතුවකට ආකර්ෂණීය පොලියක් හා ආරක්ෂාවක් දෙන්න අපි පුරුදු වෙන්නේ ඒකයි. LOC ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු ඉතිරිය උතුරන්න. 2001 දෙසැම්බර් 13 වෙනිදා නීතිගත කරන ලද LOC ෆයිනෑන්ස් PLC ICR ලංකා ලිමිටඩ් විසින් SLA ස්ථාවර ශ්‍රේණිය ලබා ඇත. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහා බැංකුවේ මුදල් මණ්ඩලයේදී බලපත්‍රලාභී මුදල් සමාගමකි. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙනෙන්නේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමයි. සයුරු සමග සොරකින. බස්නාහිර මධ්‍යම සබරගමුව සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. රාත්‍රී කාලයේදී නැගෙනහිර සහ ඌව පළාත්වල සහ මුලතිව් දිස්ත්‍රික්කයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවෙයි. වයඹ පළාතේ වැසිවාර කිහිපයක් ඇතිවිය හැකියි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 50කට වැඩි තරමක තද වැසිද ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. කාලගුණ වාර්තාව ඔබ වෙතගෙන ආවේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සොරැකීම.
මීළඟට දවසේ සටහන. කෙසෙල් කොලයක නිලුම් කොලයක බත්පතේ රසවිඳි ඔබට ලන්ෂීට් කුමකටද? අන් රටවල් ලන්ෂීට් තුරන් කරද්දී දිනකට මෙරට පරිසරයට බැහැර කෙරෙන ලන්ෂීට් ප්‍රමාණය මිලියන 10 ඉක්මවනවා. මේ හේතුවෙන් ශුද්ධ ප්ලාස්ටික් අංශු වසර 200කට වැඩි කාලයක් පසට එක්වේ. පරිසර හානියට හේතු වන ලන්ෂීට් තහනම් කිරීම පිළිබඳ උනන්දු වන ලෙස ඇතමුන්ට අමුතුවෙන් කිව යුතුද? අපි ජාතික ගුවන් විදුලි වගකීම සැමදා සාධාරණව ඉටු කරමු. ප්‍රවෘත්ති අවසන් කිරීමට පෙර යලි සිරස්තල. සංචරණ සීමා අද රාත්‍රී 10 සිට සිකුරාදා අලියොමතෙක්. සංචරණ සීමා කාලයේදී සේවයට නොපැමිණි විධායක ශ්‍රේණී රාජ්‍ය නිලධාරීන් පිරිසක් වාහන දීමනාව සහ ඉන්ධන දීමනාව ලබාගෙන ඇති බවට හෙළිදරව්වක්. මහවැලි කලාපවල බීජ නිෂ්පාදනයට විශේෂ වැඩපිළිවෙලක් දිස්ත්‍රික් මට්ටමින් කාබනික පොහොර නිපදවීමේ දැවැන්ත වැඩසටහනද ක්‍රියාත්මකයි. දඩ වශයෙන් නියම කළ රුපියල් කෝටි 6300ක් රේගුවට ලැබීම ප්‍රමාද වෙයි. ගැබිනි කාන්තාවන්ට සයිනෝෆාම් එන්නත ලබාදීම කඩිනම් කරන්නයි ඉල්ලීමක්. ගෙවුණු සතියේ දකුණු ආසියාවේ කෝවිඩ් මරණ වැඩියෙන්ම සිදු වූ සිව්වන රට ශ්‍රී ලංකාවයි. ඇස්ට්‍රාසෙනෙකා පළමු මාත්‍රාව ලෙස ලබාගත් ජර්මන චාන්සලවරිය දෙවන මාත්‍රාව ලෙස මෝඩනා එන්නත ලබා ගනී. ශ්‍රී ලංකා එංගලන්ත ප්‍රථම ඕවර 2020 ක්‍රිකට් තරගය අද රාත්‍රී 11ට ප්‍රථම වතාවට කාන්තා විනිසුරුවරයක්ද තරගයේ විනිසුරු කටයුතු වලට. ජාත්‍යන්තර ඔලිම්පික් සැමරුම් දිනය අදයි. ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී මත්පැන් තහනම්. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශය සඳහා පිවිසෙන්න www.slbc.lk අපගේ වෙබ් අඩවියට. උදෑසන ප්‍රධාන ප්‍රවෘත්ති මින් සමාප්තයි. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12:45ට බලාපොරොත්තු වන්න.